ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ කොළඹ 7 බොළොස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධීශවර ශාස්ත්‍රපති පූජනීය බඹරකම සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් වත්තල ගොංගිතොට ක්‍රීඩාපිටිය පාර පදිංචි රේමන්ඩ් පෙරේරා සහ සුනීතා විජේසිංහ, කැනඩාවේ පදිංචි චම්පා නීල්, මීරිගම ලෝලුවාගොඩ හපුගහගෙදර ආරලිය පදිංචි මధుරාවතී විජේසුන්දර මහත්මිය, කෑගල්ල වික්‍රමසිංහ පටුමග මල්වත්ත අංක 163 පදිංචි එන්.ඩබ්ලිව් ජයසේන මහත්මිය, දෙහි ඕවිට ඊරියගොල්ල අංක 119 පදිංචි තමරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සැම දෙනා, කුරවිට ගල් අමුණුගම රාමනායක මාවත පදිංචි කේ.ඩී. කුසුමාවතී මහත්මිය, කෑගල්ල හකහින්න A59 පදිංචි විමලරත්න නිශ්ශංක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. සුපින්වතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව බලසංගාත්තු බලසංඝාවත්තු සූත්‍රය ඇසුරෙන් බුදුන් වහන්සේ වදාළ බලවතුන් 4 දෙනා පිළිබඳවයි. මේ මොහොතේදී ශ්‍රාවක ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාධනා කිරීමේ කටයුතු සිදු කරන්නේ කෑගල්ල හකහින්න A59 පදිංචි විමලරත්න නිශ්ශංක මහතා විසින්. අපි සාදුනදක් දෙමු. සාදු සාදු සාදු. අපේ මුතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. චත්තාරිමානි භික්ඛවේ බලානි කතමානි චත්තාරි පඤ්ඤා බලං විරිය බලං අනවජ්ජ බලං සංඝා බලං තී. සාදු සාදු සාදු. ඒ භගවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය අතිගෞරවනීය මහා සංඝරත්නයන් නමස්කාර පූර්වක අවසර ධර්ම ශ්‍රවණාබිලාසී මෑණිවරුනි පියවරුනි දරුදැරියනි පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ලංකාව පුරාවට මුළු මහත් ලෝකයේ පුරාවට සෑම දිනකම විකාශනය කරන ධර්ම දානමේ පින්කමටයි ඔබ මේ එකතුව සිටින්නේ. අපි යම් දෙයක්ද මේ ලෝකයේ ශ්‍රවණය කරන්නේ, ඒ ශ්‍රවණය කරන ලබන ඒ ශ්‍රවණයන් අතර අති ශ්‍රේෂ්ඨම ශ්‍රවණය ධර්මශ්‍රවණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රවණානුත්තරිය, අනුත්තර වූ උත්තරීතර වූ ශ්‍රවණය සඳහායි ඔබ මේ සැදී පැහැදී සූදානම්ව සිටින්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන 84000ක් ධර්මස්කන්ධයෙන් දහම් පරයයක් ශ්‍රවණය කරන්නට ඔබ භාග්‍යවන්තයින් බවට පත් වෙලා, ඒ සඳහා දායකත්වයේ දරමින් ඒ ධර්ම දානමේ පින්කමට එකතු වෙන්නට ඔබ පුණ්‍යවන්තයින් බවට පත් වෙලා. මේ ලෝකේ අපි කොයි තරම් දාන දුන්නත් පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්ම දානයමයි සියලු දානයන් පරයා දෙනු ලබන ශ්‍රේෂ්ඨතම දානය වන්නේ.
අප මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට මේ සත්‍ය සොයාගෙන ගියා. මොකද්ද සොයාගෙන ගිය සත්‍යය? ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සත්වයා සත්‍ය වශයෙන්ම සැපයක් විඳිනවද? බෝසතාණන් වහන්සේ නොයෙක් කුලවල උප්පත්තිය ලැබුවා. රජවරු සිටුවරු නොයෙක් විදිහේ තිරිසං ආත්මවල සිට ඒ ජාතක දේශනාවන්හි සඳහන් වෙන විදිහට ඒ බෝසත් ආත්මය මේ විදිහට සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළා පින්වත්නි. මේ ශ්‍රවණය කරන ඔබත් එවගේ මුළු මහත් ලෝකේ පුරාවටම සිටින මනුස්ස සත්වයන් එවගේම තිරිසන් ලෝකයේ අපිට ඇහැට පීවි ඇහැට දකින්නට පුළුවන් සතුන් සිව්පාවුන් කුරා කූඹියාගේ සිට මේ ලෝකයේ පහළ වන සත්ව විශේෂ මේ සියලු දෙනාම ගමනක් යනවා. ඒ ගමන තුල අපිට ඒ සත්වයන්ට කොතනද සැනසීම තියෙන්නේ? නිවීම තියෙන්නේ? බෝසතාණන් වහන්සේ පරිේශනයක් කළා. ඒ ආර්ය පරිේශනය සිද්ධ කළ බෝසතාණන් වහන්සේ අත්හැරීම තුළ සැනසීම ලබන්නට පුළුවන් බව අවබෝධ කරගත්තා. අභිනිෂ්ක්‍රමණය කළා. නිරන්තරයෙන්ම රැස් කිරීම තුළ මමත්වය තුළ අල්ලා ගැනීම තුළ සැනසීම අපිට නොලැබෙන බව හඳුනගත දවසට නිරන්තරයෙන් අපේ සැනසීම කියන එක අපිට විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ පටිසෝතගාමී මාර්ගයේ ගමන් කළ බෝසතාණන් වහන්සේ සියලු සම්පත් අතහැරියා. සැපයි සුවයි කියලා විඳින මේ සම්පත් නිස්සාර බව අවබෝධ කරගත් බෝසතාණන් වහන්සේ හුදකලාව බවුන් වඩනවා. සත්‍ය සොයනවා. ශරීරයට දැඩි දුක් දෙනවා. දැඩිව සැප සම්පත් ලබා දෙනවා. මැදමාවත තෝරගන්නවා. යම් කෙනෙක්ද ලෞකිකත්වයේ හෝ ලෝකෝත්තර ජීවිතයේ මැදමාවත තෝරගන්නේ මධ්‍යස්ථ බව ඇති කරගන්නේ ඒ පුද්ගලයාගේ ලෞකිකත්වයේ සැනසීම ඒ තුල පවතිනවා. ලෝකෝත්තර ජීවිතයේ අපි හැමදෙනාම අරමුණු කරන විශේෂ නුවණකින් දකින ස්වභාවය විදර්ශනා නුවණින් බලන ස්වභාවයෙන් ඒ ඇති කරගන්නා වූ උපේක්ෂාව තුලමයි සැනසීම විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි, අද බොහොම වැදගත් වටිනා සූත්‍ර දේශනාවක් දේශනා කරන්නටයි මා සූදානම් වෙලා ආවේ. මේ ධර්මය මේ ස්වදේශීය සේවය ඔස්සේ ලංකාවට ලෝකේ පුරාවටම විකාශනය කරනවා. දායක කාරකාදී පින්නතුන් ලංකාව තුලත් ලෝ පුරාම සිටින සදහැවතුන් මේ ධර්ම දානමේ පින්කමට එකතු වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාටම සිත සාන්තිය සැලසෙන අත්‍යවශ්‍යම ශ්‍රවණය කළ යුතු දේශනාවක් තමයි අංගුත්තර නිකායේ නවක නිපාතේහි සඳහන් වෙන බල සංඝවත්තු සූත්‍ර දේශනාව. බලය වෙනුවෙන් ධනය වෙනුවෙන් අපි කොයි තරම් නම් දේ කරනවද? පුංචි කාලේ ඉඳලා
අපි උත්සාහ කරනවා අධ්‍යාපනය ලබා ගන්න, රැකී ආරක්ෂා හොයා ගන්න. අපිට කියලා ශක්තියක්, අපිට කියලා බලයක්, කාටවත් අත නොපාන අසරණ නොවි ඉන්න අපෙම කියලා පුංචි කැදැල්ලක්, ව්‍යාපාරයක් මෙතනින් පටන් අරගෙන මුළු මහත් ලෝකයට තමන්ගේ බලය යොදවන්නට කොයි තරම්නම් පිරිස් හැල්මේ දුවනවාද. ඒ බලාපොරොත්තු වන ඒ බලය තුලින් සත්‍ය වශයෙන්ම සත්වයා සැබෑ බලයක් ලබනවද, විඳිනවද? සැබෑ සුවයක් විඳිනවද? සැබෑ සතුටක් විඳිනවද? ප්‍රතිවේක්ෂා කරන්න ඕන. නිතරම සිහියෙන් බලන්නට ඕන. ප්‍රතිවේක්ෂාවෙන් නුවණ අවදි කර ගන්නට ඕන. අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ බල හතරෙන් සමන්විත පුද්ගලයෙක් වේද ඒ පුද්ගලයා බය පහකින් අත්මිදනවලු. චතුර්විධ බලයකින් සමන්විත පුද්ගලයා පංචවිධ බයෙන් මිදෙනවා. බලමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ හතර ආකාරයේ බල ඔබ අහලා ඇතිනවා. ඒ හතර ආකාරයේ බල පුද්ගලයෙකුගේ ජීවිතේ ගොඩනගාගත් විට පස් ආකාර වූ බයෙන් තොර වෙන්නේ කොහොමද? පින්වත්නි, බොහෝ දෙනෙක් අද ලෝකයේ තුල ජීවත් වෙන්නේ අස්ථාවර මානසිකත්වයෙන්, බයෙන්, බීතියෙන්. ඊටම නොසන්සු වික්ෂිප්ත වූ සිතකින් යුක්තවයි සත්වයෙන් ජීවත් වෙන්නේ. අපි අනාතයි, අපි අසරණයි කියන මේ හිදැස බොහෝ දෙනෙකුගේ ජීවිතේ පවතිනවා. පළවෙනි බලය තමයි ප්‍රඥා බලය. බොහෝ දෙනෙක් දැනුම එකතු කරනවා. ඒ දැනුම එකතු කරලා අපි උත්සාහ කරනවා නුවණ ප්‍රඥාව වඩා ගන්න. බුදුදහමේ උගන්වනු ලබන ප්‍රඥාව ලබන්නට භාෂාවක අකුරු එකක්වත් ඉගෙන ගන්න ඕන නැහැ. බලන සුනීත සෝපාක වැනි දුප්පත් කුලයෙන් හීන අය මේ ශාසනය තුල ඒ උතුම් ප්‍රඥාව ලැබුවා. ඒ වගේම චුල්ලපන්තක වැනි ස්වාමින් වහන්සේලා කතා වස්තු ඔබ නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තන් හැටියට අහනවා. බලන්න එක ගාථා පදයක් ධාරණය කරගන්නට ශක්තිය නොතිබුණු එවැනි ස්වාමින් වහන්සේලා සීල සමාධි ප්‍රඥා ඒ උතුම් ආර්ය තත්වයට පත් වුණා. එහෙමනම් අපි කල්පනා කරන්නට ඕන මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන ප්‍රඥාව නැමැති බලය කුමක්ද? ප්‍රඥාව කියලා කියනවා අපි සියුම් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන ස්වභාවයට. යම් කිසි කාරණයක් පිළිබඳ විනිවිද දැකීමේ හැකියාව. දැන් බොහෝ වෙලාවට අද සමාජයේ තුල මේ තරුණ පිරිස්
මේ විදිහට මේ චින්තාමය ප්‍රඥාව වඩා ගන්නෙ නෑනේ. යම් කිසි කාරණයක් හිතට මනසට ආවහම තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන සිතුවිල්ල පිළිබඳ පටිච්ච සමුප්පන්නව හිතන්නට ඕන. විතක්ක සංකාර සන්ඨානං උපපරික්ඛිතබ්බං. විතක්ක සන්ඨාන සූත්‍රයේදී අපිට උගන්වනවා. හේතුඵලවාදීව හිතන්නට ඕන. ඒක කොහෙන්ද ආරම්භ වුණේ කියලා හිතන්නට ඕන. මේ විකාශනය වෙන ආකාරය පිළිබඳ හිතන්නට ඕන. මූලයට යන්නට ඕන. මේ සිතුවිලි මෙහෙවන්නට ඕන. මේ විදිහට ඇති කරගන්නා වූ බුද්ධිය අවබෝධය හැමෝටම නෑ. එනිසා බොහෝ අය ඒ බලයෙන් පිරිහිලා ජීවත් වෙන්නේ. සිතල මතල කටයුතු කරන්න බුද්ධිමත්ත ස්ථානෝචිතව සතියෙන් යුක්තව ක්‍රියා කරන්නට නොහැකි නිසා නිරන්තරයෙන්ම අපි පරිහානිකර පුද්ගලයන් බවට පත් වෙනවා. බයෙන් යුක්තව ජීවත් වෙනවා. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී විස්තර කරනවා ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා කුසල. මේ විදිහට හිතන්න කියනවා. මේ ධර්මය කුසල ධර්මයක්, මේ ධර්මය අකුසල ධර්මයක්. ඒ කියන්නේ මේ ක්‍රියාත්මක වන සිතුවිල්ල යහපත් දෙයක්. අත්ව්‍යාබාදාය සංවත්තති. තමන්ගේ යහපතට හේතු වෙනවා. පරව්‍යාබාදාය සංවත්තති. ඒ වගේම අන් අයගේ යහපත පිණිස හේතු වෙනවා. උභයව්‍යාබාදාය සංවත්තති. තමන්ගේත් අනුන්ගේත් සමාජයේ යහපත පිණිස මේ ධර්මයේ හේතු වෙනවා කියලා හිතන්නට පුළුවන් නම් එවැනි ක්‍රියා අපි අපේ ජීවිතේ පුහුණු කරනවා. ඒ වගේම නිවැරදි වූ ධර්ම, ඒ වගේම වැරදි ධර්ම මොනවද කියලා තෝරා බේරා ගන්න අපට පුළුවන්කම තියෙන්න ඕන. කළු ධර්ම මොනවද? පාපී ධර්ම මොනවද? සුදු ධර්මතා මොනවද කියලා තෝරා බේර ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අනාර්ය ධර්ම මොනවද? ආර්ය ධර්ම මොනවද කියලා තෝරා බේරා ගන්නට අපට හැකියාව තියෙන්නට ඕන. අන්නේ විදිහට හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේ සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ යථාවබෝධය තුළ උතුම් නිවීම, සැනසීම අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. නිරන්තරයෙන් අපි ජීවිතේ ජීවත් වන විට පින්වත්නි හැමෝම දුකටපත් වෙන්නේ. හොඳ නරක තේරුම් ගන්නට බැරි නිසානේ. තමන් හරි කියන දෘෂ්ටියෙන් යුක්තව තීරණ ගන්නවා. ඒ ගන්න තීරණය තුළ ඇතම් කෙනෙක් ජීවිතේ පුරාවටම දුක් විඳිනවා. සංසාරේ පාරමිතා පුරලා ඒ උතුම් ෂණ සම්පත්තිය මනුෂ්‍ය භාවය ලැබුවා. දුර්ලභංච මනුස්සත්තං. ඒ දුර්ලභ වූ මනුෂ්‍ය භාවය අපි ලැබුවේ පින් කළ නිසා. පින් ගෙවන්න තමයි මනුස්ස ලෝකේ අපි උප්පත්තිය ලබන්නේ. පව් ගෙවන්න නරක තිරිසන් ප්‍රේත අසුර නිකායවල අපි උප්පත්තිය ලබනවා. අපායන්හි උප්පත්තිය ලබනවා. අපාගාමි වෙනවා. ඒ අපාගාමි දුකින් මිදිලා මනුෂ්‍යත් භාවයක් ලබලා උසස් මනසකින් යුක්තව උපන් සත්වයෙකු ලෙස අපි මේ ලබලා තියෙන තත්ත්වයේ පිළිබඳ ආත්ම තෘප්තියක් ඇති කර ගන්නට ඕන. ඒ පිළිබඳ නිතර නිතර මෙනෙහි කරමින් සිහියෙන් යුක්තව කටයුතු කරන්නට අපි අදිෂ්ඨාන කර ගන්නට ඕන.
පින්වත්නි මේ මනස කියන එක වඩන්නට ඕන. දියුණු කරන්නට ඕන. නිරන්තරයෙන්ම මනස වැඩීම තුළ ඒ භාවනාව තුළ ඒ මනසේ ඒකාග්‍රතාවය සමාධිය කුසල් සිතේ එකග බව අපට වඩා ගන්න පුළුවන්. ඒ කුසල් සිත වහලා තියෙන ආවරණ ධර්ම නීවරණ ධර්ම ප්‍රහීන කරලා අපි ඉදිරියට ගමන් කරන විට ඔබ අප අපේක්ෂා කරන සැනසීම ඒ සත්‍ය අවබෝධය ධර්ම අවබෝධය යථාර්ථ අවබෝධය ඇති කර ගන්නට අපට පුළුවන්කම තියෙනවා. පින්වත්නි අද කාලේ ධර්මයට වටිනාකමක් නැහැනේ. අපි අපිට ඕන විදිහට තීරණ ගන්නවා. එහෙම නැත්නම් අපි සමීප ඇසුරු කරන පාසලේ මිතුරන් එහෙම නැත්නම් රැකියා ස්ථානයේ කාගෙන් හරි උපදෙස් ගන්නවා. හැම දෙයකම වෛද්‍ය උපදෙස් මේකට මොනවද කරන්න ඕනේ? මේ හැම දෙයක්ම අපි කැමති කෙනාගෙන් අපි වටා ඉන්න පිරිසකින් ලබා ගන්න. ඒකට විශේෂ වූ විශේෂඥ උපදේශයක් ලබා ගන්න අපි පෙළඹෙන්නේ නැහැ. ඒ විශේෂඥ උපදේශය ලබා ගන්නට තියෙන්නේ දෙලව සැනසීම උදෙසා අවශ්‍ය කරන ඒ උපදේශය ලබා ගන්නට තියෙන්නේ මේ ධර්මයේ තුලින්මයි. එනිසායි නිරන්තරයෙන් අපි සඳහන් කරන්නේ යම් කෙනෙක් යම් පරිත්‍යාගයක් කරනවද ඒ කරන ලොකුම පරිත්‍යාගය තමයි ධර්මය දානය කිරීම ප්‍රදානය කිරීම. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය ඒ පින්වත් හැම දෙනාම ඊටාම සදහැසිතින් දායකාරකාදී පින්නතුන් එකතු කරගෙන මේ ධර්ම දානමේ පින්කම ලෝ පුරාම බෙදා හරිනවා. කී දෙනෙක් නම් සැනසීමටපත් වෙනවද? පින්වත්නි ඒ ප්‍රඥා බලයෙන් බලවත් වුණ කෙනා කිසිම දිනක අසරණ වෙන්නේ නැහැ. බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලේ පෝටිල කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධාරී ස්වාමින් වහන්සේ නමක්. ශිෂ්‍ය පිරිස 500ක් නමක් හිටියා. තමන්ගේ අනුගාමිකයන් හැටියට. සියලු දෙනාට ධර්මය උගන්වනවා. නමුත් මේ ස්වාමින් වහන්සේ ඒ ධර්මය අවබෝධ කොටගෙන තිබුණේ නැහැ. දැනුම සහ අවබෝධය කියන්නේ දෙකක්. ඒ අවබෝධය ලබන්නට දැනුම එකතු කර ගමන් කිරීම තුළ අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද ලංකාවේ වෙන්නේ මේක. දැනුම එකතු කරනවා රැස් කරනවා. නිතරම යන්න ඕන මාර්ගය හඳුනාගෙන ඒ මාර්ගයේ ගමන් කරන්නේ. Tamanට වාහනයක් ලබා දුන්නාම ඒ වාහනේ තියෙන පහසුකම් ඒ හදලා තියෙන හැටි කොච්චර ආරක්ෂිතව තියනවද? එයා බෑග් කීයක් තියනවද? නිව් ජෙනරේෂන්ද? මෙහෙම හිතා දැනුම එකතු කරන එකද කරන්න ඕන. මාර්ගයේ පැහැදිලි නම් වාහනේ අරගෙන සතියෙන් යුක්තව ඒ ගමන ගමන් කිරීමයි කළ යුතුව තියෙන්නේ.
බුදුදහම කියලා කියන ප්‍රතිපත්ති මාර්ගයක්. නිරන්තරයෙන් මේ ප්‍රතිපත්ති මාර්ගයෙන් බැහැරව කටයුතු කරන විට අපිට මේ සත්‍ය අවබෝධ කරගන්නට බැරිව යනවා. පඤ්ඤා බලං බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව බලයක් කියලා දේශනා කළේ ඒකයි. පුංචි දෙයකින් පුළුවන් අපිට මේ විශ්වය වෙනස් කරන්න. සිත තුළින් ලැබෙන කුඩා නිර්මාණයක් තුල ලෝකයේම දිනන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. සිත තමයි මේ ලෝකයේ සියලු නිර්මාණ සිද්ධ කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනස පූර්ව කොටගෙනයි මේ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ. එනිසා නිරන්තරයෙන්ම පිරිසුදුව ශක්තිමත්ව පිහිටව ගන්න ඕන එකම දේ තමයි මනස කියලා කියන්නේ. දැන් අපි මොනවද කරන්නේ? බාහිර අලංකරණය ගැන පමණයි හිතන්නේ. අන් අය සතුටු කරන්න, අන් අය දැකලා හොඳයි කියලා කියන්න, ප්‍රසාදය ඇති කරන්න ඇති වෙන විදිහට අපි ජීවත් වෙන්නේ අන් අය වෙනුවෙන්. වැඩි හරියක්ම අපි දවසේ කටයුතු දිහා හොඳට හොයලා බැලුවොත් අපි ජීවත් වෙලා නැහැනේ අපි වෙනුවෙන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ නිරන්තරයෙන්ම තමන් දිහා බලන්න. රාහුල පොඩි හාමුදුරන්ට අනුදැන වදාලේ පුංචි හාමුදුරන්ට ළඟට ගෙනල්ලා ඔළුව අතගාලා රාහුලය මේ කණ්ණාඩියේ තියෙන කුමක් සඳහාද? ඔන්න රාහුල පොඩි හාමුදුරුව බුද්ධිමත්ව උත්තරේ දෙනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ කණ්ණාඩියේ තියෙන විමසන්නටනේ. නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්නටනේ. විමසා බලන්නනේ. මේ භෞතික ශරීරයේ බාහිරව මේ විදිහට සමාජයට එළියට පහළට යන විට අඩුවක් පාඩුවක් නැතුව ප්‍රසන්නව ප්‍රිය භාවයෙන් මේ ශරීරේ පවතිනවාද කියලා. නව දොරකින් කුණු කය ගලන මේ ශරීරය යහපත්ව පිහිටනවාද කියලා විමසීමනේ කරන්නේ. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පොඩි හාමුදුරන්ට ලබා දුන උපදේශය තමයි රාහුල තමාගේ සිත විමසන්න. යම් කෙනෙක්ද තමාගේ සිත විමසන්නේ නිරන්තරයෙන්ම සිත විමසන කෙනා සිතේ දියුණුව ඇති කරගන්නවා. ඒ සිත විමසන කෙනා සති සම්පජාන්නය ගොඩනගා ගන්න කෙනා දෙලව දිනනවා. ලෞකික සැනසීමත් ලෝකෝත්තර සුවයත් විඳිනවා. බලන්න පින්වත්නි, සරියුත් මොගලන් තෙරුන් වහන්සේලා උපතිස්ස කෝලිත විදිහට තරුණ දෙදෙනෙක්. තරුණ කාලේ මේ තරුණ පිරිස විනෝද වෙන්නමයි උත්සාහ කළේ. තමන්ගේ හිතට එන සතුටුයි කියලා දැනෙන හිතෙන දේ කොහොම හරි කරනවා. කිරග්ග සමාජ්‍ය කියන සමාජ ශාලාවකට කන්දක් මුදුනේ නර්තන සංගීත තියන ගිනි මැලය පත්තු කරලා ඒ කාලෙත් තිබුණා අද කාලේ තියෙන මේ ක්ලබ් වගේ සමාජ ශාලා වගේ ස්ථාන. ඉතින් මේ කඳු මුදුනට දෙන්නක් ගිහිල්ලා නටනවා, ගයනවා, විනෝද වෙනවා. හැබැයි ආස්වාදයේ තුල නිරන්තරයෙන්ම ආදීනවය දැක්කා. ඔබ ඒ ආස්වාදයේ තුල ආදීනවය දකින්නවද?
ඒ ආස්වාදය තුල ඔබ ආදීනවේ දකිනවා නම් නිරන්තරයෙන්ම ඔබ ඉස්සරහට ගමන් කරනවා. ඉදිරියට ගමන් කරනවා. ආස්වාද ආදීනව නිස්සරණ මේක තමයි මේ ශාසනය තුල තියෙන එකම උපාධිය. මේක පාස් වුණොත් ඉපදීම නතර වෙනවා. ඉපදීම නතර වෙනවා. වයසට යම නතර වෙනවා. මරණය නතර වෙනවා. මේ ශරීරයේ දුක අහිමි වෙනවා. ආසාවන් කරා පසුපස හඹලා ඒ වෙහෙසෙන වෙහෙසීම ඇලීම ගැටීම තුල ඇතිවන සංතාපයේ දුක අපිට නැති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ප්‍රඥා බලං. ප්‍රඥාව බලයක්. කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ? ආලවක යක්ෂයා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අහනවා. කතන්සු ලබතේ පඤ්ඤං. දැන් අද කාලේ ඉන්න යක්ෂ පැටවුනේ ළමයි අපෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ආලවක අහන කොහොමද ප්‍රඥාව ලබන්නේ? දැන් අද කාලේ ළමයි මොකද කරන්නේ? හැමතැනම Facebook එකේ පෝස්ටර් ගහනවා. මොකක් හරි ෆොටෝ එකක් දැක්කොත් ස්වාමින් වහන්සේලාට දොස් කියනවා. ආර්ය උපවාදයට පත් වෙනවා. ආර්ය අනාර්ය මේ ස්වභාවය පිළිබඳ අවබෝධ කර ගන්නට නොහැකිව මේ ආර්ය උපවාදයට පත් වුණාම යාට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්ද? මහා පව් සිද්ධ කර ගන්නවා. එනිසා පින්වත්නි නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕන කරන්නේ අපේ ප්‍රඥාව වඩා ගන්නට, නුවණ වඩා ගන්නට. අපමාමෑණී බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ මේ උතුම් ප්‍රඥාව අපට ලබන්නට පුළුවන්කම තියෙන්නේ ඒ සිතීම විමසීම තුළ. අද විශේෂයෙන් කවුරුත් අර ආලවක යක්ෂයා වගේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් ධර්මදර දේශකයන් වහන්සේලාගෙන් එවැනි ප්‍රශ්න අහන්නේ නැහනේ. ඒ හේතුව මොකද? තමන්ගේ ජීවිතයේ මේ ලෝක වශයෙන්ුත් සාංශාරික වශයෙන්ුත් සැනසීම ලබන්නට, නිවීම ලබන්නට ඒ අය සතුව අරමුණක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ආලවක යක්ෂයාට උත්තර දෙනවා. කොහොමද ප්‍රඥාව ලබන්නේ? සුසුතා ලබතේ පඤ්ඤං. ශ්‍රවණය තුලමයි ප්‍රඥාව ලැබෙන්නේ. නිරන්තරයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. බහුශ්‍රත භාවයේ වඩා ගන්නට ඕන. අධ්‍යයනයන් කරන්නට ඕන. දැනුම තුල අවබෝධය ඒ කුසලතා වඩා ගන්නට අපි නිරන්තරයෙන්ම දක්ෂ වෙන්නට ඕන. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාම ඒ බුද්ධ දේශනාව අනුව යමින් ප්‍රඥා ලෝකේ අවදි කර ගන්නට වෙහෙසෙන ඇත්තෝ, පුණ්‍යවන්ත ඇත්තෝ. දෙවැනි කාරණය, දෙවැනි බලය මොකද්ද පින්වත්නි? වීර්ය බලය. දැන් අද ලෝකයේ ආර්ථික අර්බුදනේ
ලංකාවේ හැමෝම අපහසුතා පීඩා ගැන කතා කරනවා. නමුත් වීරිය තියෙන කෙනා මේ මොහොතෙත් පැය 24 පුරාවටම තමන්ගේ අරමුණ කරා ගමන් කරනවා. එයා විශ්වයත් එක්ක ගනුදෙනු කරන්නේ. විශ්වයත් එක්ක ගනුදෙනු කරමින් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආරද්ධ වීරියෙන් යුතු කෙනා තුල මහා බලයක් ගොඩ නැගෙනවා. ඒ බලය තියෙන කෙනා පරාජය කරන්න බෑ. බවුන් වඩන ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ උදෑසන අවදි වුණ මොහොතේ සිට මධ්‍යම රාත්‍රී උදා වෙන තෙක් අවදියෙන්ම සිටින්. දැන් අපේ අය මොකද්ද කියන්නේ? ආහාර ටිකක් ගත්තට පස්සේ මේ බත් ඇට ටික මේ හරහ වැටෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. බත් ඇට ටික හරහ වැටෙන්න ඉන්නවා නිදාගෙන. බත් ඇට හරහා වැටෙන්න නම් අපි ක්‍රියාශීලී වෙන්න ඕන. ආහාර ගත්ත වෙලාවෙ ඉඳලා. පින්වත්නි මං ජපානයේ වැඩම කළා. භික්ෂු පුහුණු මධ්‍යස්ථානක ස්ථානයක වැඩ කටයුතු කරද්දී දහවල දානේ වැළඳූ වහාම තියෙන්නේ වැඩ කටයුතු කරන්න. එනිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ඒ උදෑසන අවදි වුණ මොහොතේ ඉඳලා මධ්‍යම රාත්‍රිය යනතෙක් වාඩි වෙලා භාවනා කරනවා. ඒ වගේම තීන මිද්දය කම්මැලිකම හිතට එනවා නම් සක්මන් කරනවා. මෙහෙම දවස පුරාම අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. කැපවීමෙන් කටයුතු කරනවා. වීරිය උපදවා ගන්න. කාල වේලාව ගොඩාක් ඉක්ම ගිහින් තියෙන නිසා අනුශාසනාව කෙටි කරන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණේ තමයි අනවජ්‍ය බලය. නිවැරදිව ජීවත් වීමේ බලය. ඒ බලේ පින්වත්නි ලබන කෙනා කොයි තරම් සුවයෙන් ඉන්නවද? කායිකවත් වාචසිකවත් මානසිකවත් යම් කෙනෙක් නිවැරදිව ඉන්නවා කියලා ආත්ම තෘප්තියක් තියෙනවා නම් ඒ තුල ලැබෙන සැනසීම කොයි තරම්ද? ඕනෑම මොහොතක ඕනෑම දෙයක් අතහරින්න අවසන් මොහොතේ ඒ ලෙඩ ඇඳේ පසු වෙන වෙලාවේ සැනසීමෙන් සියලු දේ අත්හරින පුද්ගලයෙක් බවට පත් වෙනවා. දෙලව සැනසෙනවා. අවසාන බලය සංග්‍රහ බලය. අපි මල් පෝච්චියක ලස්සන මලක් හදනවා නම් ඒ හදන මල් පැලේට හොඳට සංග්‍රහ කරනවා නම් තමයි සුවඳවත් මලක් ලස්සන මලක් අපිට උදේ හවා දකින්න ලැබෙන්නේ. යම් කෙනෙක් තමන්ගේ වෙන්න ඕනේ යුතුයකම් වගකීම් කොටස හරියට ඉෂ්ට කරනවා නම් තමාගේ සමීපතමයන්ගේ සිට සමාජයට ලෝකයට විශ්වයට පින්වත්නි ඒ තුල සැනසීම මහා බලයක් තුල අපිට ජීවත් වෙන්න පුළුවන්. මේ සතරවිධ වූ බලයෙන් යුක්ත කෙනා පංචවිධ වූ බය දුරු කර ගන්නවා. ඊටාම කෙටියෙන් මතක් කරගනිමු. මොකද්ද මේ පංචවිධ බය? අනවජ්‍ය බලය. නිවැරදි ජීවිතය තුළින් ජීවිතය ආජීව බලය. යහපත් ජීවිතයක් ගෙවනවා කියන මේ බය දුරු කරගන්න. අසිලෝක බය. සමාජයෙන් එල්ලවන නොයෙක් විදිහේ චෝදනා එල්ලවෙයි කියලා බයෙන් යුක්තව පසු වෙනවා නම් ඒ බය නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රඥාවෙන් වීරයෙන්
නිවැරදි ජීවිතයෙන් සංග්‍රහ බලයෙන් යුක්තව යම් කෙනෙක් ජීවත් වෙනවා. පාරිසාරජ්‍ය බලය. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශ්‍රමණ ඕනෑම කෙනෙක් ළඟට බලවතෙක් භික්ෂුවක් ළඟට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. බයක් නැහැ. ඔළුව නමා ගන්න ඕනේ නැහැ. ඒ වගේම මරණ බය, දුක්ගති බය, මරණයේදී ඒ වගේම දුකටපත් වෙයි කියලා බයෙන් පසු වෙන්නේ නැහැ. එනිසා මේ සතරවිධ ආකාරයේ බය, සතරවිධ ආකාරයේ බලය අපේ ජීවිතේ නිරන්තරයෙන් ප්‍රගුණ කරගන්න උත්සාහ කරගන්න. ඒ බලය ප්‍රගුණ කරගත් තැනැත්තා මෙලව සැනසෙනවා. සංසාරික වශයෙන් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් හොඳයි සපයි කියා නිවී සැනසී පැමිණ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලබනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් මේ ලබා ගන්නා අනන්ත ආනිසංස ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවීම සැනසීම පිණිසම හේතු වේවා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට රදීශ දිමිත්‍ර පුතුටත් ජේ.එල්. ගුණවර්ධන යන මෑණියන්ටත් දෙපාර්ශ්වම මියගිය ඥාතින්ට පින් පිණිසත් සුජීවත්ව සිටින පවුලේ සැමට නිරෝගී සුවයත්, දරු මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා සැමට ධර්මාබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වත්තල ගොංගිතොට ක්‍රීඩාපිටියේ පාර පදිංචි රේමන් පෙරේරා සහ සුනීතා විජේසිංහ විසින්. පෙබරවාරි 5 වෙනි දිනට ජන්මදිනය සමරන සැකරි සොලමන් මුණුබුරාට සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කැනඩාවේ පදිංචි චම්පා නීල් විසින්. මෙම ධර්මදානමය කුසලයෙන් මීරිගම හපුගහ ගෙදර ආරලිය පදිංචිව සිටි ආනන්ද රංජිත් වීරක්කොඩි ආදරණීය පුත්‍රයාගේ අසනීපය සහමුලින්ම දුර්වේවා. මතු සංසාරයේ සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. මතු යම් කිසි භවයක මෙවැනි කරදර සහ අසනීප ඇති නොවී ජීවිතේ වඩාත් යහපත් වේවා. පෙබරවාරි මාස අප අතරින් වෙන්ව ගිය එන්සනෝනා ඒකනායක මෑණියන්ටද මෙම කුසලයෙන් නිදුක් නිරෝගී සැප සහගත කෙටි ගමනක් කෙලවර නිවන් සුව ලැබේවා. මෛත්‍රී බෝධිසත්වයෝ සතරවරම් දෙවිදේවතාව ප්‍රධාන පින් කැමති දේව සමූහයා මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය යස ඉසුරු වඩාත් ලබත්වායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මීරිගම ලෝලුවාගොඩ හපුගහ ගෙදර ආරලිය පදිංචි මధుරාවතී විජේසුන්දර මහත්මිය විසින්. කෑගල්ල වික්‍රමසිංහ පටුමග මල්වත්ත අංක 163-36 නිවසේ පදිංචි එන්.ඩබ්ලිව්. ජයසේන පියාගේ ස්වාමියා වන දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් කෑගල්ල ඒකාබ්‍රද්ද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයේ එබෙවූ එම්.ඒ. ජයසේන මහතා 2024 පෙබරවාරි 5 වන දිනට පරලෝ සැපත් වී වසර 3ක් පිරීම නිමිති කොටගෙන පුණ්‍යානුමෝදනා කිරීමත්. ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින පුත් උපුල් ජයසේන සහ ලේලිය වන අයෝධ්‍යා මල්ලගම යන දෙපළගේ දයාබර දියණිය වන ඇමෙන්ඩා සෙනාලි මිනිබිරියටත් 2024 පෙබරවාරි 3 වන දිනට 4 වන වසර සම්පූර්ණ වීම නිමිති කරගෙන මිනිබිරියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත්. එම්.ඒ. ජයසේන මහතාගේ එන්.ඩබ්ලිව්. ජයසේන සහ පරලෝ සැපත් දෙමෝපියන්ට පින් අනුමෝදන් කිරීමත්. දෙව්දේවතාවුන්ට ආශිර්වාද කිරීමත්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත්. ඒ සමගම සිළුම දෙනාට ආශිර්වාද කරමින් ලංකාවාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කෑගල්ල වික්‍රමසිංහ පටුමග මල්වත්ත අංක 163-36 පදිංචි එන්.ඩබ්ලිව්. ජයසේන මහත්මිය විසින්. පල්ලු සැපත් පියාණන් හා අනෙකුත් සියලුම මියගිය ඥාතින්ට පින් පැමිණීමත් දෙහියෝයට පදිංචිව සිට 2005 පෙබරවාරි 5 වන දින පරලෝ සැපත් පියාණන් වන යූ.ජී. ගුණවර්ධන රාලහාමි
2019 වසරේ සිට 2023 වසර ඇතුළත පරලොස්සපත් ඥාති සොහොරියන් වන ලොකු අයියා, සුදු අයියා, උපාලි අයියා, දයාපල අයියා ඇතුළු අනිකුත් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. වසර 92ක් ආයුවලඳා සුජීවත්ව සිටින කේ කරුණාවතී මෑණියන්ට පවුලට සම්බන්ධ වූ අනිකුත් සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිරෝගී දිවියක් පැතීමත්. ඒ සමගම 2024 පෙබරවාරි 5 වන දිනට උපන්දිනයේදී ඇති අමිතා ගුණවර්ධන සහ 2024 පෙබරවාරි 15 වන දිනට උපන්දිනයේදී ඇති මధుර ගුණවර්ධන පුතුට සුබ පැතීමත්. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව පැතීමත්. දෙහියොවිට ඊරියගොල්ල අංක 119 පදිංචි තමරා ගුණවර්ධන, මధుර ගුණවර්ධන, අමිතා ගුණවර්ධන, කමල් ගුණවර්ධන යන පුතුන් හා විමලසිරි සරත් මහින්ද බෑනවරුන් සහ නන්දා සර්ධා යන ලේලිවරුන් ඇතුළු සියලු දෙනා විසින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. කේ.ඩී. කුසුමාවතී මහත්මියගේ 75 වන උපන්දිනය නිමිති කරගෙන කේ.ඩී. කුලරත්න පියා, ධර්මසේන ස්වාමිපුරුෂයා, බුද්ධදාස සහෝදරයා, මිසිනෝන්නා මවට පින් පිණිසත් සහෝදරයන්ට සෙත් පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කුරුවිට ගල් අමුණුගම රාමනායක මාවත පදිංචි කේ.ඩී. කුසුමාවතී මහත්මිය විසින්. වැලිගම මූණමල්පේ කනත්තේ ගෙදර නිවසේ පදිංචිව සිට නැසී ගිය ටීඑච් වැලිගමගේ පැටි මහත්මයා පියාණන් මිය ගොස් පෙබරවාරි මස 5 වෙනි දිනට වසර 2ක් පිරීම නිමිත්තෙන්ද වසර 17කට පෙර නැසී ගිය පී ලියනගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ප්‍රධාන අරමුණු කොටගෙන පවුලේ මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්. සුජීවත්ව සිටින සිළුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත්. දූදරු මුණුබුරු මිනිවිරියන්ට ඒ සමගම අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ව්‍යාපාර කටයුතු සාර්ථක වීමටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත්. කෑගල්ල හකහින්න A59 පදිංචි විමලරත්න නිශ්ශංක මහතා, එස් ත්‍රිමාන්ත මහත්මිය, දීනියන් දෙදෙනා බෑනාද එකම අත්තිඩිය දෙවන පටුමග පදිංචි චන්දිමා ත්‍රිමාන්ත මහත්මිය පවුලේ සැමටත් වැලිගම මූණමල්පේ පදිංචි ස්වර්ණා ත්‍රිමාන්ත මහත්මිය ඇතුළු පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අපේ පින්වත් නිවේදක මහත්මයා ඒ මතක් කළ පරිදි විශේෂයෙන් ඒ උපන්දිනයේ සමරන හැම දෙනාටම සුබම සුබ උපන්දිනයක් වීම සඳහා මේ උතුම් ධර්ම දානමේ පින්කමේ ආශිර්වාදය හේතු වේවා. වගේම රෝගීව සිටින ඒ සියලු දෙනාම නිදා පිබිදයක් මෙන් සියලු රෝග පීඩාදිය සංසිද්ධවලා නිරෝගී භාවයට පත් කරන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. ඒ වගේම පවුලේ දරුවන් මුණුබුරන් ඇතුළු සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන යම් කෙනෙක් වේද ඒ සියලු දෙනාටම සමසේ මේ ධර්මානිසංස පිහිටලා මෙලව සැනසීම වේවා. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කරන කෙන අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා වෙල් හෙළඳාම් ව්‍යාපාර දියුණු කරගෙන ලෞකික නිවීමෙන් නිවෙන්නට සුවපත් වන්නට ලෝකෝත්තර ජීවිතේ උතුම් සැනසීම ලබන්නට ඔබ අප හැම දෙනාටම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ නිදන ප්‍රාප්ත මෞද්දමෞපය ඥාති හිත මිත්‍රාදී ඉනන් සඳහන් කළ නොකළ ඒ සියලු දෙනා වෙනුවෙන් නිදන ප්‍රාප්ත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ නිදන ප්‍රාප්ත සියලුම ඥාතුරු මේ ධර්මානිසංස අනුමෝදන්ව උතුම් නිවනින් සැනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයේ පින්වත් හැම දෙනාටමත් ධර්ම දේශනය සඳහා මේ පින්බර දිනේ දායකත්වයේ දරූ ඔබ හැම දෙනාටම එවැගේම මේ උතුම් කුසලයේ එකසේ හේතු වාසනා වීම තුලින් මෙලව සැනසීම වේවා. පරලෝක වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ධර්මානිසංස තුලින් උතුම් නිවනින් සැනසීම වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ කොළඹ 7 බුලස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධීශවර ශාස්ත්‍රපති පූජනීය බඹරගම සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවාවේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.